දෙරුණි සමාජිකයිනි මෙම සිංචන්ජී සෙමිනාරයකට සහභාගී සිටින ස්වර්ග රාජ්‍ය රහස ගැන ඔබ හමුදුරක් මගේ නම සම්සුන් හිම් අදවස DMC වෙමි. මම කැමතියි අද මෙම සිංචන්ජී ඔන්ලයින් සෙමිනාරයක දැනබීමට පැමිණියට සුදුසු වෙනවා. මෙම සෙමිනාර එක තිබෙන්නේ ලෝපුර ඇදලි පන්තියෙන් අලුත් කිවිසුම විශ්වාස ලබා දුන් අලුත් කිවිසුම ආරක්ෂා කිරීමටයි. මම ආඥා කරනවා අද දවසේ සහභාගී වෙච්ච සෑම කෙනෙක්ම විශාල මහිමයක් ලබා ගන්නී බව මෙම කාලය තුලදී. අපි ප්‍රථමයෙන් එක හදවතක් ඇතිව යාඥා කරමු. මම කරු ප්‍රේමණීය දෙවි පියාණනි අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ අපට අවසර දී තිබෙනවා ඔබගේ වචනය මේ කාලෙදී ලබා ගැනීමට. අපි විශ්වාස කරනවා අපගේ හදවත තුළ මේ වහන්සේ අපගේ පියවරයන් ශක්තිමත් කරන්න කරුණාකර මෙහි ඉන්න අයට ඇසීමට කන්ද දැකීමට ඇස්ත ලබා දෙන්න පටහා ගැනීමට හදවතක් ලබා දෙන්න මේ වචනය ඔවුන්ගේ හදවතේ ගින්නක් මෙන් වතුරවන්න වහන්සේ වචනය දවස් උගන්වන කෙනා ඔහුගේ හදවතේ තිබෙන ආශාව අහුන් කන්දනට දන්වන්න. අපි මේ සැබෑ තේරුම බයිබලයේ ඇති පරිදි තේරුම් ගනිමු. එවිට අපට පුළුවන් වෙනවා සැබෑ දරුවන්ට පත්වීමට. කරුණාකර අපව වහන්සේගේ කැමැත්ත අනුව මේ යුගයේදී මෙහෙයවන්න. මෙහි සිටින සෑම කෙනෙකුම වහන්සේගේ මහිමය තුළ ජීවත් වෙන්න කැමැති. ඒ වගේම ඔබගේ ප්‍රේමය ලබා ගැනීමට කැමැති. කරුණාකර අප වෙත වහන්සේගේ මහිමය ලබා දෙන්න. ආශිර්වාද ලබා දෙන්න. අප විශ්වාස කරන ඔබගේ කාර්ය තේරුම් ගැනීම තුළින් දැන් සෙමිනාර එක පටන් ගන්න යනවා. මේ සෑම දෙයක්ම ඉල්ලන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මේ සෙමිනාර එක මෙහෙයුම් ලබන්නේ COVID-19 මාර්ගෝපදේශ වලට අනුවයි. දැන් තමයි අද දවසේ වැදගත්ම දවසක් වෙලා වන්නේ. ඒ තමයි ජීවනයේ වචනේ අහුම්කම් දෙන කාලය. සිංචන්ජී යේසුස් ස්වභාව දැනටමත් එළිතර පොතේ 1 සිට 22 දක්වා අනාගත වාක්‍ය කියා තිබෙනවා. තේරුම් කර තිබෙනවා. බොහෝ ඇදලි පන්තීන් වෙනවාසගේ වචනය වෙත පැමිණෙමින් තිබෙනවා. එළිතර වනගමනය කිරීම තුළින් අද දවසේදී ලී ජුන් සීමන් ගෝත්‍රයේ සිංචන්ජී ස්වභාවයේ සාක්ෂි මණ්ඩප දේවාලයේ ඉන්ස්ට්‍රක්ටර් ඔහු වසර 6 දශක පුරාවට වැසී තිබුණු ගින්න වාජන ගැන පැහැදිලි කරනවා. ඉන්ස්ට්‍රක්ටර් ලීබට පැහැදිලි කරනවා යේසුස් වහන්සේ ගින්නේ බෞතිස්මේ යන්නේ අදහස් කර කුමක්ද යන බව. මම ආඥා කරනවා ඔබ අද දවසේ සෑම වචනයක්ම ඔබගේ හදවතේ තබා ගනි බව. අපි ඉන්ස්ට්‍රක්ටර් ලී ජුන් පිළිගනිමු. හොඳ අත්පුරුෂාන්තක ලබා දෙමි. දේවගතුන් සහ සමාජිකයින් බෑම කෙනෙක් පිළිගන්නවා. මම ලී ජුන් වෙනවා. සීමන් සිංචන්ජී ගෝත්‍ර 10 දොස්තර නාගේ ගෝත්‍ර නාගේ කරන සීමන් ගෝත්‍ර නායකයා විසින් ඉගෙන ලැබු කෙනෙක් වෙනවා. බොහොම ස්තුතියි අද දවසේදී සිංචන්ජී සාක්ෂියට ස්වර්ග රාජ්‍ය රහස සහ එහි සැබෑව සෙමිනාරයකට සහභාගී වීමට ස්තුතියි. අද දවසේ මාතෘකාව ඒ තමයි ආත්මික ගින්න වාජන 7 වන ප්‍රාථමික පාඩම. අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා ඔබ ආශිර්වාද කාලයක් ගත කර බව මේ ස්වර්ග රාජ්‍ය රහස සහ එහි සැබෑව දැනගැනීමට. මම විශ්වාස කරනවා දැනටමත් ඉදිරියට දාන්න බව මේ වචනය. කෙසේ හෝ මම සැබවින්ම අගය කරනවා ඔබට පුළුවන් නම් මේ වචනේ අදවසේදී කියන වචනේ පැහැදිලි කිරීම තේරුම් ගන්න උත්සාහ කරමු. අපි ප්‍රථමයෙන් ආරම්භ කරමු උපමා කළ වාජන ධූම සහ ගින්න. මුලින්ම ගින්න වන්නේ වචනය. ගින්න අර්ථය වන්නේ වචනයයි.
දුම කුඩු වෙන උමද්ද පුද්ගලයා. ඒතර දුම කියන්නේ දුම වෙන්නේ මේ යාඥා ශබ්දය ඉහළට ඔසවා ගැනීම, ඒ වගේම භාජනය වෙන්නේ ස්වභාවයට. අපි දැන් ගිහින් බලමු එකින් එක බයිබලය තුලින් ඇයි මේ පිළිතුරු එසේ වන්නේ කියන එක. ප්‍රථමයෙන්ම අපි බලමු ආත්මික තේරුම මේ ගින්නෙහි. දෙවර්ගයේ ගින්න තිබෙනවා බයිබලය තුල. ආත්මික ගින්නක් සහ මානසික ගින්නක්. මේ දේවල්ට මානසික ගින්නේ ලක්ෂණ තිබෙනවා. උත්පත්ති 19 දී බයිබලයේ පැරණි ගිවිසුමේ දෙවියන් වහන්සේ සදොම් සහ ගොමොරා විනිශ්චය කරනු ලබනවා සැබෑ ගින්නක් තුලින්. 2 පේතුරු 3 එහි කියනවා මේ ශාරීරික උණුසුම් ගින්නකින් උණු ඇති බව කියනවා. ඊටතර විසිත පවතිනවා. වසර දහසකට පසු ස්වර්ගයෙන් ගිනි පැමිණ සතුරන් විනාශ කරන බව. මේ ආකාරයේ ගින්නි වන්න සැබෑ ගින්නි. ඒ වගේම මෙය ඇත්තටම ගින්නෙන් විනිශ්චය ලැබූ සිදුවීම් වෙනවා. අද දවසේදී මේ පාඩමේදී අපි බලනවා ආත්මික ගින්න මානසික ගින්නේ ලක්ෂණ තිබෙනා වූ ආත්මික ගින්න කොහොමද යන බව. ඔබ කොහොමද ආත්මික ගින්න තේරුම් ගන්නේ? මේ ස්වර්ග රාජ්‍යයේ රහස් සහ සැබෑව යන පාඩම් මාලාව තුළින් අපි බලමු ලූක් 12:49 මේ ගින්නෙහි සැබෑ තේරුම් ගැනීමට. පොළොව මතුවේ ගිල්ලන්ට ආවෙමි. ඒ දැනටම ඇවිල්ලා තිබේ නම් මම කොපමණ කැමති වෙන්ද? ඔව්. අපි හොඳට කියවුවා. මේ කියා තිබෙනවා යේසුස් වහන්සේගේ පළමුව පැමිණීමේදී අවුරුදු 1000කට පෙර යේසුස් වහන්සේ පොළොව ගිල්ලන්න ආ බව. ඒ වගේම යේසුස් වහන්සේ කියනවා ඔහු මේ ගින්න පවත්වන්න කොච්චර සතුටුද කියන එක. අපි දකින්න පුළුවන් යේසුස් වහන්සේ ඇත්තටම යේසුස් වහන්සේට අවශ්‍ය වෙනවා මේ ගින්න පොළොව තුල පතුරවන්න. එතකොට ඒ ආකාරයෙන් නම් මොන විදියේ ගින්නක්ද මේ ගින්න වෙන්නේ? මේ ලූක් 12:49 තියෙන ආකාරයට. මේ සිදුවීම සැබෑ ගින්නක් නම් එහි අර්ථය වන්නේ යේසුස් වහන්සේ ලෝකේ සෑම නගරයක්ම ගිනි තැබූ බව. කෙසේ හෝ ඔබ ඇත්තටම හිතනවද එය තමයි කාරණේ කියලා? අපිට තේරුම් ගන්න පුළුවන් මේ උපමාව ගින්නෙහි අර්ථය කුමක්ද යන්න. අපිට ඒ අදහස් යේසුස් වහන්සේ පොළොවට ගෙනලා නාව කියන්නේ අර්ථය කුමක්ද කියන එක අපිට තේරුම් ගන්න අවශ්‍යයි. තවදුරටත් අපි ගින්නෙන් විනිශ්චය කිරීම අවසාන කාලයේදී ඒ වගේම අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙනවා යේසුස් වහන්සේ ගින්නේ බෞතිස්මයන් එක අදහස් කරේත් කුමක්ද යන්න ගැන. බොහෝ අයට ගින්නෙන් විනිශ්චය ගැන අවසාන කාලයේදී විවිධාකාරයේ විනිශ්චය වචන තිබෙනවා. එය තුන්වෙනි ලෝක යුද්ධය, ඒ ලෝක අවසානය. අපි ගිහින් බලමු, අපි පරීක්ෂා කරමු බයිබලය තුලින් මේ ගින්නෙන් විනිශ්චය මානසික ගින්නක්ද එහෙම නැත්නම් එය ආත්මික ගින්නක්ද කියන එක පරීක්ෂා කර බලමු. ප්‍රථමයෙන්ම එම ගින්නේ අර්ථය තේරුම් ගැනීමට කර දීමට ප්‍රථමයෙන්ම ආත්මික ගින්න උපමා කළ ගින්න අදහස් කරන වචනේ කියන එක. එතකොට මේට සැබෑ පිළිතුරක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඇයි? අවුරුදු 1000කට කලින් යේසුස් වහන්සේ යොහාන් 16:25 දී පොරොන්දු වුණා. ඔහු ආත්මිකව ඒ කාලේ කතා කරන වුණත් සැබෑ කාලේ පැමිණුණාම ඔහු තවදුරටත් ඒ ආකාරයට කතා කරන්නේ නැහැ. නමුත් පැහැදිලිව දෙවියන්වහන්සේ තුළ කතා කරන බව. එතකොට මේ පොරොන්දු කාලේ අද්දච පැමිණ තිබෙන නිසා අපිට පුළුවන් වෙ තිබෙනවා මේ සියලුම උපමාවල තේරුම් ගැනීමට. අපි මේ උපමාවල තේරුම් ගත යුතුයි. බයිබලයේ තේරුම් ගත යුතුයි. ඒ වගේම ස්වර්ග රාජ්‍ය අවබෝධ කරගත යුතුයි. මම සබයින් බලාපොරොත්තු වෙන හැමෝම ස්වර්ගයට යාමට පුළුවන් වෙයි කියා මේ ස්වර්ගයෙන් විරුතු වචනය තුලින්. දැන් අපි බයිබලයට අනුව ගිහින් බලමු උපමා කළ ගින්න සම්බන්ධයෙන්. ඔබ දැනටමත් දන්නා පාඩදී දෙවියන් වහන්සේ ආත්මික දේවල් මේ මානසික මැවිල්ලේ මානසික දේ අරගෙන ආත්මික දේ පැහැදිලි කරනවා. අපිට ඔහුගේ මැවිල්ලේ මානසික දේ තේරුම් ගන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා මේ ආත්මික උපමාවල සැබෑ තේරුම තේරුම් ගැනීමට. එම නිසා අපි ප්‍රථමයෙන් ගිහින් බලමු ගින්නේ මානසික ලක්ෂණ ගැන. ගින්න ඔබ දන්න පාඩදී එය ගොඩක් ප්‍රශ්නයි. හැමදේ ඕනම දෙයක් පිච්චෙන්න පුළුවන් ගින්නෙන්. ඒ වගේම ඒ පිච්චෙන හැම දෙයක් විනාශ වෙලා යනවා. ඒ ආකාරයෙන් ගින්න මිනිසුන්ට ගොඩක් අවශ්‍ය වුණත් එය වැරදියට භාවිතා කරොත් එය විනාශය කරගෙන යන්න පුළුවන් හැමදේම පුච්චලා.
අපි ගිහින් බලමු මෙම ගින්නේ ආත්මික තේරුම එකින් එක බයිබලයට අනුව. ප්‍රථමයෙන්ම අපි කියමු යෙරමියා 23:29. මාගේ වචනේ ගින්නක් මෙන්ද පර්වතයේ පොඩි කරන කුළු ගෙඩියක් මෙන්ද නොවේදයි ස්වාමීන් වහන්සේ කියනසේක. ඔබ හොඳට කියුවා. අපි යෙරමියා 23:29 දැක්ක පරිදි දෙවියන්වහන්සේගේ වචනේ ගින්න බව ලියා තිබෙනවා. දෙවියන්වහන්සේගේ වචනේ ගින්න බවට සඳහන් කර තිබෙන්නේ ඇයි? ගින්නෙහි උණුසුම් ලක්ෂණ තිබෙනවා. ඒ වගේම විනාශ කරන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවියන්වහන්සේගේ වචනයත් මේ අපගේ පාපය පුච්චා විනාශ කරන. ඒ වගේම තවදුරටත් පෞකාරයෙන් විනිශ්චය කරනු ලබනවා. ඒ වගේම යෙරමියා 5:14 ඇති පරිදි දෙවියන්වහන්සේගේ වචනය යෙරමියාගේ මුඛයේ තිබෙනවා. ඒ ගින්න වගේ තබනවා. එතකොට මේ සෙනඟ දරවනවා කියලා තිබෙනවා. මේ අර්ථය වන්නේ දෙවියන්වහන්සේගේ වචනය එය නීතිබර පත් වෙනවා. ඒ වගේම මිනිසුන් පව් කරන අය විනිශ්චය කර ලබනවා. පොඩි මේ ඇත්තම ගස් ඇත්තම ගින්නෙන් විනාශ කරනවා වගේ තේරුම. එතකොට ගින්නෙහි අර්ථය අපි බයිබලය තුල බැලුවා. ඒ තමයි දෙවියන්වහන්සේගේ වචනය යන්න. මම විශ්වාස කරනවා ඔබ දෙවියන්වහන්සේගේ වචනයෙන් අපේ පාපය විනාශ කරන්න පුළුවන්. ඒ වගේම අපේ පෞකාර ස්වභාවය නැති කර දාන්න පුළුවන්. ඊළඟට අපි ගිහින් බලමු ගින්නෙන් විනිශ්චය කිරීම සම්බන්ධයෙන් අවසාන කාලයේදී අදවසේ බොහෝ ක්‍රිස්තියානි අය වගේම ලෝකයේ අය කල්පනා කරන කාරණය වෙන දේ. බොහෝ මිනිසුන් හිතනවා ගින්නෙන් විනිශ්චය අවසාන කාලයේදී එය ලොකු විනාශයක් වෙන බව. ඒක නාස්තික බෝම්බයක්. තුන්වෙනි ලෝක යුද්ධය පෘථිවි අවසානය මේ නිසා මේ ගින්නෙන් විනිශ්චයට ගොඩක් අය බයයි. ඒ වගේම ඔවුන් බලාපොරොත්තු වෙනවා අවසාන කාලය කවදාවත් පැමිණෙන්නේ නැති වෙයි කියලා. ඔබ හැම කෙනෙක්ම මේ සම්බන්ධයෙන් කුමක්ද හිතන්නේ? ඇයි අපි ප්‍රතිමෙම විනිශ්චයක් ලබන්නේ? ඔව්. විනිශ්චය ඔවුන් පව් කරාම තමයි විනිශ්චය ලබන්නේ. එතකොට කවුරුත් පව් කරන ලද කෙනෙක් විනිශ්චය ලබා ගන්නවා. නමුත් ඇයි මේ මුළු පෘථුවියම මේ මුළු මැවිල්ලම විනිශ්චය ලබා ගන්නේ ඇයි? ඔවුන් නෙමෙයි පව් කරපු අය. එතකොට හැමතේම දෙවියන්වහන්සේගේ මැවිල්ලක් නෙමෙයිද? එතකොට මෙය අපි තේරුම් ගත යුතුයි. මේ ගින්නේ විනිශ්චය මානසික විනිශ්චයක් නෙවෙයි. නමුත් එය ආත්මික විනිශ්චයක් බව. ආත්මික ගින්නෙන් විනිශ්චය යන්නේ කුමක්ද? මේ උපමාව ගින්නේ තේරුම දෙවියන්වහන්සේගේ වචනය නිසා ආත්මික වචන ගින්නෙන් විනිශ්චය වන්නේ වචනයෙන් විනිශ්චය කිරීමයි. අපි මේ බයිබලයෙන් පැහැදිලි කර බලමු. ප්‍රථමයෙන් අපි පැරණ ගිවිසුමේ අනාගත වාක්‍යයක් වන මලාකී 4:1-2 කියවමු. මක්නිසාද උදුනක් මෙන් ඇවිලෙන දවස පැමිණෙන්නේ එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම් කරන සියල්ලන්ද ඉපනැලි වී ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවන හැටියට පැමිණෙන ඒ දවසේදී දහලා යනවා ඇත්තයි සේනාවල ස්වාමීන් වහන්සේ කියනසේක. නමුත් මාගේ නාමය කෙරෙහි බය ඇත්තා වූ නුඹලාට ධර්මිෂ්ඨකම සූර්යයා ස්වකීය පියාපත්වර සුව කිරීම ඇතුව උදාවන්නේය. නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පණිනහුය. හොඳට කියුවා. මලාකී 4:1-2 මතන අපි ගිහින් බලන විට දෙවියන්වහන්සේ පොරොන්දු වෙනවා යම් දවසක් එන බව මේ ගින්නෙන් ඇතිවන මිනිස්සුක් වගේ. ඒ දවසේදී මේ යක්ෂයාගේ අය වුන් ගින්නට දමනවා කියලා දෙනවා. ඒතර මේ විහෙර තනකොළ වගේ දෙයක්. ඒතර මලාකී අනාගත වාක්‍ය ඉෂ්ට වෙන විට ඒ පොරොන්දු වෙනවා ගින්නෙන් විනිශ්චය තිබෙන බව. ඒ වගේම සීල පෝකාරයෙන් මෙහි දැවෙන බව. එම ගින්නේ විනිශ්චය සැබෑ දෙයක් නම් එය ලොකු විනාශයක් කරන්නේ දෙහිම නෙමෙයිද? අනිත් පස්සෙන් දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම් මැද්දෙහි ඉන්න බව දන්නතර තවස දෙකුවොත් එහෙම ඔවුන් ගින්නේ විනිශ්චය ලබන්නේ නැහැ. නමුත් ඔවුන් නැවත පිහිටුවනවා. ඒ වගේම මුදුන් ලබනවා. ඒතර මෙය විනිශ්චය සහ එකම ගැලවීම එකම කාලේ සිදුවන සිදුවීමක්. අපි ගිහින් බලමු කොහොමද මේ අනාගත වාක්‍ය මලාකී පොත එය ඉෂ්ට වෙන්නේ වගේම 400 පසු ස්වාහස්සේ විසින් පරිපූර්ණ වෙන්නේ කොහොමද කියන එක. මත්තේයු
3:12 ඇති පරිදි යේසුස් වහන්සේ මේ පොළොවට වසර 2000කට පැමිණෙනවා. තීරංගු වැනි ඇදිලිවන්තයන් එකතු කරනවා. දෙවියන් වහන්සේගේ බීජයෙන් ඉපදුන අය ආත්මික අසුලනවා අටුවත ඒ වගේ මොවුන් බේරා ගන්න ලබනවා. කෙසේ හෝ මේ සෙනග මේ පිටතින් ඇදිලිවන්තයන් වගේ පේන අය නමුත් අතුලතින් හිස් වෙලා ඉන්නේ. ඔවුන් නිවෙන්නේ නැති විනිශ්චයකින් විනිශ්චය ලබනවා දෙවියන්ගේ වචනට අනුව. මත්තෙව් 23:33ට අනුව යේසුස් වහන්සේ විනිශ්චය කරනවා මේ ඒ කාලේ ඉඳේරුන් ඔබ පොළොන් වංශය ඔබ සර්පයින් ඔබ කොහොමද මේ ස්වර්ගයට යන එකෙන් ගැලවෙන්නේ කියලා කියනවා. ඒ වගේම ඔබ ඔවුන් වචනය නම් ගින්නෙන් විනිශ්චය කරනවා. එතකොට මෙය නීති මත තීරණ අරගෙන වෙනවා. පළමු පැමිණීමේදී යේසුස් වහන්සේ සාක්ෂි දරනවා මෙම බොරුවෙන් සාර්ථකගේ බොරුවෙන් දෙරුණු ඔවුන් දෙවියන්ගේ වචන තුලින් දේශනා කරන ඒ තමයි ගින්න වෙන්නේ. මෙය ගින්නේ විනිශ්චයන පළමු පැමිණීමේදී මෙය තමයි මාර්ගය වෙන්නේ මලාකී 4 ඉෂ්ට වෙන. කෙසේ හෝ ගින්නේ විනිශ්චය එය පැරණ කිසි ගමනක් නෙමෙයි තිබෙන්නේ. නමුත් එය අලුත් කිසිමත් සඳහන් වෙනවා. අපි මේ බයිබලයට නෝ පරීක්ෂා කර බලමු. දැන් අපි එළදරව්ව 8:7 බලමු. පළමුනිය පිම්බේ එවිට ලේන් මිශ්‍ර වූ ගල් වර්ෂාවක්ද ගිනිද හටගෙන පොළවේ පිට හෙනු ලැබුවේය. පොළවෙන් 3න් පංගුවක් දාලා ගියේය. ගස් වලින් 3න් පංගුවක් දාලා ගියේය. සියලු අමු තනකොළද දාලා ගියේය. බොහෝ දින කියෙව්වා. එළදරව්ව 8:7 දී එහි තිබෙනවා දෙවන පැමිණීමේ දෙවියන් වහන්සේගේ ගිනි අහසින් පැමිණෙනවා. ඒ වගේම පොළවෙන් 3න් එකක් ගින්නේ විනාශ වෙලා යනවා. එතකොට මේ වගේ දෙයක් ඇත්තටම සිදු වුණොත් එහෙම ගොඩක් භයානක දෙයක් එහෙම නෙමෙයිද? හිතන්නත් අමාරුයි. මේ අනාගත වාක්‍යයේ තිබෙන විදිහට අනුව මේ පොළව වෙනස් පැමිණෙන්නට අවසන් කරනවා කියලා කියනවා. සමහර අය මේ ගින්න නැස්ටික් බෝම්බ විදිහට හඳුන්වනවා. සමහර අය ගිනි කඳු වලින් විදිහට තිබෙනවා. සමහර අය ලෝක විනාශ තුන්වන ලෝක යුද්ධයකට තිබෙනවා. හැමෝම අපි ප්‍රථමයෙන් දැනගත යුතු වෙනවා මොකද්ද ලියා තිබෙන්නේ ධර්මදේශකයා 4:1-4 දේශනාකාර 1:4 පරම්පරාවක් වෙනවා. නමුත් ඒතර එක් පරම්පරාවක් එනවා එක් පරම්පරාවක් යනවා. එතකොට මෙය දිගින් දිගටම යනවා දෙවියන් වහන්සේ සදාකාලිකව ඉන්න ඕනද? එතකොට මේ මෙහිදී ගින්නේ විනිශ්චය මෙය පොළොව විනාශන ගින්නක් නෙමෙයි කියන එක. ඔබ දැනගන්න පුළුවන් එළදරව් පොත උපමාවකින් ලියා තිබෙන පොතක් බව. විනිශ්චය එය ගින්නේ විනිශ්චයක් නොවේ. ඇත්තටම මේ පොළොව විනාශ වෙලා යන එහෙම දෙයක් නෙමෙයි. ඒ වගේම අපි දැනටමත් දන්නවා මේ ගින්නේ උපමාව ගස් සහ ගින්න වෙනස් වචනය. ඒ වගේම පොළොව ගස් සහ තනකොළ ආත්මික වෙනසුම් වෙනවා. තවත් විදිහට ගොත් එහෙම එය යොහන් 12:8 පරිදි අවසාන කාලයේ විනිශ්චය එය යේසුස් වහන්සේගේ වචනය තුලින් කරනු ලබනවා. එළදරව්ව 20:12 දී එහි ලියා තිබෙනවා අවසාන කාලයේදී අපි වෙනස් දෙවියෙහි විනිශ්චය කර ලබනවා බයිබලයේ වචනට අනුව. ඒ නිසා මේ ගින්නේ විනිශ්චය දෙන පැමිණීමේදී එය ආංශික ගින්නක් නොවේ පොළොව විනාශ කරන නමුත් ඒ ආත්මික විනිශ්චයක් වචනය තුළ තිබෙනවා. එම නිසා ඇදිලිවන්තේ දෙවියන් වහන්සේ සහ යේසුස් වහන්සේ දානාය ඒ වගේම ස්වර්ග සදාකාලික ජීවන බලාපොරොත්තු වන අය අපි පොළොව අවසානයේට බය නොවිය යුතුයි. නමුත් ඒ වෙනුවට අපි පරීක්ෂා කළ බැලිය යුතුයි. ඔවුන් කොච්චර දන්නවද දෙවියන්ගේ වචනය තබා ගන්න ඒ වගේම එය පුහුණු කරන්න. ඊළඟට අපි ගින්නෙන් අපගේ පව් සෝදාහරණ ගින්නෙන් බෞතිස්මයට බලමු. ප්‍රථමයෙන් බෞතිස්මයේ අර්ථය වන්නේ සෝදා පිරිසුදු කිරීම කියන එක. කෙසේ හෝ මේ ගින්නෙන් බෞතිස්ම කරන කිරීමක්ද? ඔව්. ඒ නිරාදී ඒ තේරුම වචනෙන් විනිශ්චය කරන ලැබෙමු. අපි යසායා 6:7 දක්වා බලමු. එවිට සොරපුරුන්ගේ කෙනෙක්
අඩුවෙන් පූජාසනයේ මැත්තේ ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට ප්‍රියාසර කර ඒක මාගේ මුඛයේ තවර කතා කොට බලව මේක නුඹේ තොල්වල තැවුනේය මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ නුඹේ පාපය කමා කරන ලද්දේ බොහෝදින් කියුවා. ඉසායා 6ේදී දකින්නවා දේවදූතයන් ඉසායට පැමිණෙනවා. ඒ වගේම වුන් මොකක්ද සිදු වෙන්නේ මේ ඉසායාගේ කටන මේවා කියලා. ඒක දේවදූතය අරන් ආපු ඒක ඒ ගල්ල කුරු කෑල්ල ඒක සීතලනේ ඔහු පිච්චෙනවා දෙකෙන්. එතකොට මේ ගැන හිතන විදිහ මේ ගැන හිතලා විතරක් අපිට බලපෑම් කරනවා වගේ කියන එක. කොච්චර අමුතුද කියන එක. ඉසායා මේ වචන ලබා ගත්තාම ඔහුගේ පාපය සදාකාලිකව තිබෙනවා කියලා තිබුණා. එසේනම් ඉසායා දෙවිනාසක වචනේ උදාහරණ කෙනෙක් බවට පත් වෙනවා. මේ විනිශ්චය තුළින් දේවදූත ලබා දුන්න දේ එය සැබෑ දුන්න ගින්නක් නෙමෙයි. නමුත් වෙනත වචනය ගින්න වගේ වෙන දෙයක්. ඒ වගේම මේ දෙවිනාසයේ ගින්න තුලින් මේ ඉසායාගේ පාපය සම්පූර්ණයෙන් සුද්ධ වෙනවා. මේ අපි කියනවා ගින්නෙන් බෞද්ධිස්ම කියලා. ඒ ආකාරයෙන් වසර 2000කට පෙර පළමු වෙනීමේදී යේසුස් වහන්සේ බෞද්ධිස්ම කරන මිනිහා ගින්නේ මේ බෞද්ධිස්ම යෝහාන් ලබා දුන් බෞද්ධිස්මය එය පුද්ගලයේ පතුරට දාලා නැවත කොට රංගන එක. ඒතර මොකද්ද වෙන්නේ? මේ යේසුස් වහන්සේ ලබා දුන්න එක මානසික ගින්නක් නම් මොකද වෙන්නේ? ඒතර පුද්ගලයේ ඔළුව කින්නන්න පුළුවන් මේක රස්නේ නේද? ගොඩක් වේදනාවක් දෙන්න පුළුවන්. ගොඩක් තුවාලයක් වෙන්න පුළුවන්. ඒතර කවුද මේ ගින්න වෙනස ලබා ගන්න කැමති අය ඉන්නේ? අපි තේරුම් ගන්න ඕනේ මේ ගින්න කියන ඇත්ත ගින්න නෙවෙයි කියන එක. නමුත් ආත්මිකව එය බෞද්ධිස්මය දිනස වචනය. ඉස්හාසේ පළමු වෙනීමේදී ඔහු කියනවා අපි වචන තුලින් පිරිසුදුනවා කියලා. යෝහාන් 15:3දී යේසුස් වහන්සේ කියනවා ඔහුගේ ගෝලයින්ට අපි දැනටමත් ඔහු ලබා දුන් වචනය පිරිසුදුනා කියලා බව. මේ මිනිසුන්ගේ ඇත්තම ශරීරය පිරිසුදුනා නෙමෙයි. එහෙම නෙවෙයිද? මේ යේසුස් වහන්සේ ගින්නාගේ ඇවිල්ලා ඔවුන්ගේ පාපය ලබා ගත්තා මේ ගෝලයින් තුල තිබෙනවා. මෙය තමයි ගින්නේ බෞද්ධිස්ම ලබා දෙන යේසුස් වහන්සේ ලබා දුන්න පළමු වෙනීම කාලයේදී. මේ කෙටි කරොත් එහෙම අපි මතක තබා ගත යුතුයි ගින්නේ බෞද්ධිස්මය ය වචනේ බෞද්ධිස්ම වන ගින්න බව. ඒ වගේම ඔබ දන්නා පරිදි දෙවර්ගයක ආත්මික තිබෙන බයිබලයේ දේවනාසාසන්ගේ මොනස තමයි දෙවර්ගයක ආත්මික දේවල් අවශ්‍ය වෙනවා. උපමා ගින්නෙන් පවා දෙනාසයේ ගින්නක් තිබෙනවා. ඒ වගේම සාතන් ගින්නක් තිබෙනවා. මේ කාලයේදී අපි සිද්ධාන්තයෙන් ගින්න විශේෂ බලමු. එසේනම් කුමක්ද මේ සිද්ධාන්තයෙන් ගින්න සම්බන්ධයෙන් ආත්ම තීරණ සත්‍යයක්ද? ඔව්. සාතන් ගින්න ඒ කියන්නේ සාතන්ගේ වචනය. ඒ තමයි ඔහුගේ ජීවනය වෙන්නේ. අපි මේ වචනේ පැහැදිලිව බලමු. වඩා හොඳ තේරුම් ගැනීමක් ලබා ගැනීමට අපි ලෙවි කතාව 10:1-2 දක්වා කියමු. ආරෝන්ගේ පුත්‍ර වූ නාදාබ් සහ අබියහු තම තමාගේ දුම භාජන රැගෙන එහි ගිනි බහා ඒ පිට සුවඳ දුක් ද්‍රව්‍ය දමා ස්වාමීන් වහන්සේට ඔවුන් අන නොකලා වූ අන්‍ය ගින්නක් ඔවුන් ස්වාමීන් වහන්සේ දෙවිය ඔප්පු කළෝය. තවද ස්වාමීන් වහන්සේ කෙරෙහි ගින්න නික්ම આવොත් ඔවුන් දවා දැම්මේ. එසේ ඔහු ස්වාමීන් වහන්සේ දෙවිය මල්ලෝය. පිළිදරව්ව 10:1-2 ලෙවි කතාව 10:1-2 දක්වා අපි දකිනවා මේ මේදාබ් සහ අබියහු ආරෝන්ගේ උසස් පූජකගේ දරුවන් ඔවුන් දෙවියන්වහන්සේට ඔප්පු නොකර ගින්නක් ඔප්පු කරනවා. එතකොට මේ දෙවියන්වහන්සේ ඉදිරියේ ගින්න ඇවිල්ලා ඔවුන් අල්ලගෙන අත්පත් කර ගන්නවා. අනිවාර්යයෙන් මේ කාලයේදී එහි සිදුවීම. නමුත් අපි මේ ආත්මික තේරුම බලුවොත් එහෙම මේ හඳුනා නොගත් ගින්න අබියහු ගින්නට දමන එක එය හරියට සාතන් සිද්ධාන්තය වගේ නෙවෙයි ඔහුගේ ජීවිතය වගේ. දෙවන් විශ්වාසික දෙවන් පරිණතිය පවා ඒ අනාගතව කිය තිබෙනවා මිනිසුන් සාතන් ගින්නෙන් මරණ බව. එළදරව 9දී 17-18 දක්වා ඒ ලියා තිබෙනවා දෙවන පැමිණි යේසුස් වහන්සේගේ එහිදී සාතන්ගේ අය ඔවුන්ගේ මිනිසුන් තුන එකක් මරනවා. මේ කොටස
උපමා යටතේ ලියා තිබෙනවා. ඉසායා 31:3දී ඒ ලියා තිබෙනවා ඊජිප්තු අය මිනිසුන් දෙවිවරු නොවේ, ඒ වගේම මිනිසෙයින් අශ්වයින් මාංශ බව. එම නිසා මේ අශ්වයන්ගේ උපමාව ගින්න පුද්ගලික පරිවර්තන වෙනවා. ඒ තමයි මාංශය වෙන්නේ. ඒතර අශ්වයා එඩදරු 9දී දකින්න පුළුවන් වෙනවා. ඒ තමයි බොරු වෙන්ඩේරුන් සාතන් වගේම සර්ප ඔවුන්ගේ මුවින් පැමිණෙනවා. ඒ තමයි සාතන්ගේ බොරු වෙන්නේ. ඒ මගින් මිනිසුන්ගේ ආත්මය මරණ ලබනවා. ඒ වගේම අපිට දකින්න පුළුවන් වෙනවා මේදී දෙවර්ගයක ආත්මික ගින්න තිබෙනවා. දෙවනාසයේ ගින්න සහ සාතන්ගේ ගින්න. දෙවනාසයේ ගින්න එය සැබෑ වචනය වෙනවා. ඒ මගින් අපේ පාපය සුදාහරිනවා. ඒ වගේම අපේ තිබෙන ඇතුළු පුද්ගලයාගේ තිබෙන පාපේ උදාහරණ. සාතන්ගේ ගින්න එය පුද්ගලයා ඇතුළේ තිබෙන ඒ ස්වභාවය මරා දමනවා. ඒ නිසා තමයි මේ දෙවර්ගයක ආත්මික ගින්න අතරින් අපි විනාශයේ ගින්න ලබා ගත යුතු වන්නේ. ඒ වගේම සාතන්ගේ ගින්න ලබා ගත යුතු නැතිවන්නේ. අපි මේ වචනයට අනුව මේ සංසද කරමු. ඉස්වාස්සේ පොළවේ ගින්න පැමිණිය. ඒ අර්ථය වන්නේ ඔහු නිර්මාණය කරන පැමිණි බව දෙනවාසේ වචනය. එය ගින්නට සංසෝධනය කරනවා. ඒ වගේම මේ මිනිසුන් පොළොවට සංසෝධනය කරනවා. එතකොට දෙවනාසේ වචනේ විශ්වාස කරන අය ඔවුන්ට ගින්න සාමාන්‍ය තේරුම බෞද්ධ සූ අය ගින්නෙන් ඔවුන්ට මේ අදෝත්‍ය වුණු සිදුවීම අමතක කරනවා. කෙසේ හෝ විශ්වාස නොකරන අය ඉන්නවා. ඔවුන් වචනේ විනිශ්චය කරන ලබනවා. ඊයේ තමයි ගින්න වෙන්නේ. අවසනාවකට පළත් මැනීමේදී බොහෝ යුදෙවරු ඔවුන් තුල මේ හදවතේ මේ ගින්න තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් පීඩා කර විශ්වාස මරලා දැම්මා. කෙසේ හෝ සැබෑ දිලිවන්තේ බලාපොරොත්තු වෙනවා සෙමිනායක විනාශ වචනයෙන් තිබෙන බව. ඒකට අපිට පුළුවන් වෙනවා සැබෑ දිලිවන්ත බවටපත් වෙන්න. ස්වර්ග රාජ්‍ය වගේම නොවෙනස් වන කාර්ය තුල. ඒතර මම දැන් පැහැදිලි කරන්නම් මේ ආත්මික ගින්න. දැන් අපි හැමෝම දැන් තිබෙනවා වචනය තමයි ගින්න බව. වචනේ විනිශ්චය කිරි. ඒතර බෞද්ධිස්මය වචනේ බෞද්ධිස්මය වෙනවා. දැන් මේ කාලයේදී අපි දෙවන මාතෘකාව බලමු. දුමු භාජනය. දැන් අපි එළතරව 8:5 කියවමු. දේවදූතයා දුම් භාජනය රැගෙන පූජාසන ගින්නෙන් එක පුරවා පොළවට හෙළුවේ. එවිට ගර්ජනාද ශබ්දද විදුලි පොළොව කම්පාද විය. බොහෝදින කියුවා. අපි මේ කියවු උපමාව එය තිබෙනවා දේවදූතයේ ගින්නෙන් පිළිලා තිබෙනවා. ඒ වගේම පොළොවට භූමිකම්පා ගිනි යොමු කරනවා. නමුත් ඇයි මේක වෙනස් පාරවල දැන් මේ දේව සිදු වෙන්නේ නැහැ. ඒ වගේම දේවදූතයින් ආත්ම නිසා කොහොමද මේ අහල මේක තුලින් ආලෝක වෙන්නේ? මේ උපමා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන උපමා බයිබල් තුලින් ඒකයි කොරියානු තේරුම. ඒතර ප්‍රථමයෙන් මේ දුම් භාජන සැබෑ තේරුම එය භාජනයක් වෙනවා ගින්න තමන. ආත්මික ගින්න වන්නේ වචනය අපි දැනගත්ත පරිදි ඒ තුල මේ දුම් භාජනයේ මේ වාජනයේ තේරුම කුමක්ද? ඔබ දැනගත් පරිදි අවසන් සින්නකේදී ඒ තමයි මිනිසුන් වෙන්නේ. මිනිසුන්. දැන් අපි හින් බලමු මේ දුම් භාජනයේ උපමාව සහ එකිනෙකව පැහැදිලි කරමු. ප්‍රථමයෙන්ම අපි මේ දුම් භාජනයේ අක්ෂර විදිහ බලමු. දුම් භාජනය වන්නේ දිනාසයට පූජාවක් ඔබ කිරීමට, ඒ වගේම මොහොසක මණ්ඩපය පරණ ගිවිසුමේදී මේ මොහොසක මණ්ඩපය අවුරුදු 3500 තිබුණා. එය ස්වර්ග රාජ්‍ය රහස් අන්තර්ගත වුණා. එය හේබ්‍රව නමේ ලියා තිබෙනවා. මණ්ඩපය වර්තමාන දක්වා එය අභිෂේක පිළිබඳව. මේ අර්ථය වන්නේ ස්වර්ග රාජ්‍ය රහස් උපමාවකින් මොහොසක මණ්ඩපයේ සංකවා තිබෙන බව. ඒ අතරින් අද දවසේදී අපි බලමු මේ මණ්ඩපය තුල තිබෙන දුම භාජනය, මහාචික දුම භාජනය, එය පොඩි භාජනයක් ගින්න තිබෙනවා. ඒ වගේම ඔබ ඒ තුල ගින්න තමා ගින්නේ විශ්ව එහි
හඬ ස්වරකට යනවා. අපි මේ ධූම භාජනය ගින්න ධූම සහ අපි ලක්ෂික එකිනෙක බලමු. ඉතින් ධූම භාජන සබෑ තේරුම ආත්මික වාජනයේ තීරම සමාන වෙනවා. ක්‍රියා 9:13 දී විශ්වාස කියනවා පවරතුමන් තෝරාගත් බව භාජනයක් විදියට රෝම 9:21-24 දක්වා ඒ දේවල් අපි බව පැහැදිලි කරනවා. ඇදලිවන්තීන් වචන තුලින් ගිනු ලබනවා. එසනම් කුමක්ද මේ ධූම භාජනය ඇතුළත තිබෙන ගින්නවන්නේ? අපිට තේරුම් ගන්න පුළුවන් අපි ඉගෙන ගත්තා දැන් ඒ තමයි වචනේ බව. ඔබ කුමක්ද දන්නේ මේ උපමා පාඩම තුළ ඉරිදරව් 5-8 දී තිබෙනවා සිතුවන්තගේ වචන බව මේ ධූම වගේම ගීතාවලිය එක සදෘශකයේ දෙකේදී මගේ ආඥාව ඔබ ඉදිරියේ ධූම වඩපත් වෙනවා. ඒතර මේ ධූම භාජනය සමාන වෙනවා සිතුවන්තයේ ආඥාවලට. එසේනම් කුමක්ද ධූම? ඉරිදරව් 8:4 දී ඒ තිබෙනවා මේ දෙනවා දෙපුත අතින් දෙනවා සිතුවන්තගේ ආඥාව පිළිස. මේ විනිශ්චය කිරීම තුළින් මේ සිතුවන්තගේ ආඥාව දෙනාසිතට යනවා දේතු දයන්ගේ අත තුළින් දුම ස්වර්ගයට ගමන් කරනවා වගේ. මේ ධූම සිතුවන්තගේ ආඥාව දෙනාස විතර ගමන් කිරීම වෙනවා. අපිට මේ දකින්න පුළුවන් වෙනවා මෙය ධූම භාජනය ධූම සහ ධූම මේ හැමතේම සිතුවන්තගේ ආඥාව දෙනාස විතර ගමන් කිරීම වෙනවා. අපි අවංකව යාඥා කරොත් අපි තුල වචන බාගෙන එය ගින්නක් වගේ දැවිලා අපේ යාඥාව දෙවියන්වහන්ස වෙතට යනවා දුම වශයෙන්. දැන් අපි බලමු වෙනස් ලබා ගන්න යාඥාව සම්බන්ධයෙන්. අපි යොහාන් 15:7 කියවමු. නුඹලා මා තුලේ පවතින නම් මාගේ වචනේ නුඹලා තුලේ පවතින නම් නුඹලා කැමති දෙයක් ඉල්ලන්න ඒ විට නුඹලාට ලැබේ. ඔබ හොඳට කියවුවා. යොහාන් 15:7 තිබෙනවා ඊස්වාස කියනවා ඔබ මා තුලත් මාගේ වචනේ ඔබ තුල පවතිනවා නම් ඔබ කැමති දෙයක් ඉල්ලන්න ඒ විට ඔබට එය ලබා දෙනවා කියලා. මේ වචන තුලින් අපි තේරුම් ගන්න පුළුවන් දේ තමයි මේ සුවඳ දුම් ඇලීමෙන් මේ ස්වර්ගයේ දුම ස්වර්ගයට යාමෙන් ඒ ආකාරයෙන් දේවනාස වචන අපි දැනගත්තොත් ඒ අපේ හදවත බාගත්තොත් ඒ වගේම අපි ඒ වචන අනුව යාඥා කරොත් දේවනාසයේ අපේ යාඥාව ලබාගෙන ඒ වගේ මේට පිළිතුරු ලබා දෙනවා. යාඥාව මේ දේවනාස වචන දැන නැතුව උපකරණ යාඥාව ඔය කැමැත්ත එය සැබෑ යාඥාවක් නෙමෙයි කියන එක දේවනාසයට. ඒ නිසා බලාපොරොත්තු වෙනවා අපිට ප්‍රථමයෙන් දේවනාස වචන තේරුම් ගන්න පුළුවන් අය බව ඒ වගේම වචනයට අනුව යාඥා කර හැකි අයවට පත්වන බව. ඒ වගේම මේ ආකාරයෙන් යාඥා කරන අයවට පත්වන බව. ඊළඟට අපි ගිහින් බලමු මේ ධූම භාජන එකේ කාලෙදි ස්වභාව ගැන ප්‍රථමයෙන් අපි යොහාන් 4:24 බලමු. ඒ වහන්සේගේ ආත්මයක් වහන්සේට නමස්කාර කරන විසින් ආත්මයෙන්ද ස්වභාවකම නමස්කාර කළ යුතුය. හොඳින් කියුවා. වසර 2000කට පෙර මේ ස්වභාව වන්නේ කුමක්ද? යේසුස් වහන්සේ තමන්ගේ හැදෙත සත්‍යය බාගත්තා. ඒ වගේම දෙවියන්වහන්සේට නමස්කාර නිසා යාඥා ඔප්පු කරා. යේසුස් වහන්සේ කියනවා යොහාන් 4:24 දී දෙවියන්වහන්සේ ආත්මය දෙවියන්වහන්සේට නමස්කාර කරන අය ආත්මයෙන් සහ සත්‍යයෙන් නමස්කාර කර යුතු බව. පළමුවෙනිදී පවා බොහෝ ඇදලිවන්තයින් පූජා පඬුරු දෙවියන්වහන්සේට ඔප්පු කරා ඔවුන්ගේ දේරුන් තුලින්. මෙහි ලියා ඇති පරිදි. නමුත් ඔවුන්ගේ යාඥා සහ පඬුරු දෙවියන්වහන්සේට ලබා ගත්තේ නැහැ. යේසුස් වහන්සේ මෙතන වචන ලබා ගන්න නමස්කාර කරනවා ආත්මයෙන් සහ මාංශයෙන් දෙවියන්වහන්සේට ලබා ගත්ත අය. එම නිසා මේ පළවෙනිමේදී මේ සබෑව යේසුස් වහන්සේ තුල ගින්න ලබා ගැනීම අපි ගිහින් බලමු. තෙරුණු කාලේදී වන්දිට කිනවාද කියලා මේ ගින්න ඒ වගේම වචන ලබා දෙන කෙනෙක් ඉන්නවාද කියලාද අපි ඊටතර වටේදී 8:5
එහි දෙව්දූතෙක් ඉන්නවා ආත්මයක් මේ වාජින අරගන්න එය වෙනස් වී පූජාසන ගින්නන් දාලා ඒ පොළොවට දමනවා වක් කර ලබනවා. මොකක්ද අපිට මේ පදේ දකින්න පුළුවන් වෙන්නේ? ඒ තමයි නේද ඉන්දියාවේ ඉන්නවා මේ දැන් වෙනීමේදී දුම්කොඩ වගේ තිබෙන අය ඊට වචනය දක්වන තිය. එසේ හෝ කවුද මේ කෙනා වෙන්නේ? එළදලව්ව 2017 දී යේසුස් වහන්සේ පොරොන්දු වෙනවා සඟුන් මන් ලබා දෙන්න එවුන් ජය ගන්න. අපි දැනටමත් ඉගෙන ඇති පරිදි සඟුන් මන්නා ඒ තමයි ඊළදර වචනේ වෙන්නේ ආත්මික ආහාරය එය දෙන ප්‍රමිත කාලේ ලබා ගන්න පුළුවන්. ඒතර මේ එහි සැබෑ වන්නේ වචනය තබා ගැනීම විනාශ වෙන පුදු කාලයේදී පොරොන්දු වෙන්න ඔහු ජය ගැනීම සහ ඊළදර වචන දෙනාසෙන් ලබාගෙන සකුන් මන ලබාගෙන එය ඊළදරව සංවේදී පරිදි දෙවියන් වහන්සේ පිළිගන්නවා මේ වචන තිබෙන අයගේ ආඥාව. කොහොමද දෙනාසේ ඔහුට ලබා දෙන මේ වචන දන්නේ නැති අයට මේක ලබා දෙන්නේ කොහොමද? නැත්නම් කැමති දන්නේ නැති ලබා දෙන්නේ කොහොමද? දෙවියන් වහන්සේ මේ ආඥා ලබා පරිදි අවුරුදු 1000කට පෙර යේසුස් වහන්සේගේ අය අදවසේදී දෙවියන් වහන්සේ දෙන්න කාලයේදී අපේ ආඥාව ජය ගන්නගේ පැත්තට ලබා දෙන්න ඕනද? ඒ තමයි මේ අද දවසේ වචන ලබා දුන්නේ කෙනා වෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා අපි හැමෝටම හොඳ ඇදහිල්ලක් වෙන්න පුළුවන් මේ ආඥාව දෙනවාසේ බලාපොරොත්තු වෙන යටි ලබා දෙනවා. ඒ වගේම ඔවුන් බයිබල් පුරාවට ඔවුන් රැගෙන යන්නේ. අපි අන්තර්ගතයේ උපමා අන්තර්ගතයේ කෙටි කරමු. එළදරව්ව 8:5 දී මේ දෙවිතා ලබාගෙන ඉන්න වෙනස් වචන වෙනවා. ඒ වගේම මේ භාජනය පොරොන්දු වෙඩට වෙනවා. උතුම් ජය ගන්න කෙනා වෙන්නේ. ඒ වගේම පොළව කියන්නේ සිදුවන්තියන්. මේ තමයි පොරොන්දු වෙඩටගේ අන්තර්ගතය ජය ගන්න කෙනා ලෝකෙ ලබා ගන්න කෙනා. ඒ වගේම වෙනස් වචනය ගින්න වගේ තිබෙන සිදුවන්තියන් දන්වත් කරන්න. මම මේ ධූම භාජනයේ ධූම ගැන පැහැදිලි කරන්නම්. ධූම පිච්චෙන විදිහට ගින්දර ඒ වගේම ධූම පිච්චෙනවා. එතකොට ස්වර්ගයට යනවා ඒකේ සුවඳ පුද්ගලයන් හදවත ඒක හරියට ධූම භාජන වගේ එය ගින්න වගේ තියෙන වචනය ලබා ගන්න තුනවා. ඒ වගේම තවදුරටත් ත්‍යාග කරන තුනවා මේ ධූම ස්වර්ගයට යන බව. එවිට අපිට අපේ ආඥා දෙනවසතර යන්න පුළුවන් වෙනවා. තවදුරටත් මේ සැබෑව පල්පන ගින්නනවා. ඒ වගේම දිනපරණදී මේ ජය ගන්නවටපත් වෙනවා. දැන් අපි බලමු ආත්මික භාජනය. අපි යෙරමියා 1:13 පදේ බලමු. ස්වාමීන් වහන්සේගේ වචනය දෙවන වර මා වෙතට පැමිණ නුඹට පෙනෙන්නේ කුමක්ද ඇසිය. මමද උතුරන හැලියක් මට පෙනේ. එහි කට උතුරන දෙසින් අහකට හැරී තිබෙයි කීවේ. බෝධින් කියුවා මේ උපමා කියවට පස්සේ අපිට දකින්න පුළුවන් වෙනවා මෙහි තිබෙනවා සැලියක්. ඒ වගේම එය උතුරු දෙසින් හරවනවා. તો මේ ආකාරයෙන් නම් සියලුම මේ උණු වතුර එය සම්පූර්ණයෙන් ඉවතට හරවන්න අවශ්‍ය නැද්ද? ඒ වගේම මේ උණු වතුර මේ අපේ ගෙවල් වල තිබෙන පොදු දෙයක්. කෙසේ හෝ දේවනාහසේ මෙතන කතා කරන්නේ ඒක නෙමෙයි. එහෙම නේද? යෙරමියා පොත අනාගත වාක්‍ය පොතක්. අනාගතේ වෙන කොමක් ඒ වගේම උපමා ලින්ක් මොකක් තිබෙන්නේ? ඒ නිසා මේ ආත්මික භාජනයේ වට වතුන කතා කරනවා. ප්‍රථමයෙන්ම බලමු ආත්මික තේරුම් වර්ග දෙක මේ භාජනයේ. ප්‍රථමයෙන් තිබෙනවා මේ සංවිධානයක් මේ සභාව විනාශක ජනතාව එකට එකතු වෙන තැන. අපි මානසික ලක්ෂණ වලින් බලමු මේ භාජනයේ. භාජනයේ නැත්නම් මෙය ආහාර ඉවීමට සහ ආහාර භාවිත කිරීමට ලබා ගන්නවා. අපිට උඩ දකින්න පුළුවන් මේ ගොඩක් විශාල එකක් කියලා. අපි බයිබලෙට ගිහින් බලමු ඇයි මේ උපමාන තේරුම සභාවට කැමති වෙන්නේ කියන එක. ප්‍රථමයෙන් අපි එසකියල් 11:3 බලමු. ඔව්හු කතා කොට ගෙවල් වලට ගොඩනන්ට කාලය ලං නොවේද. හැලිය නම් මේ නුවරය මාසය අපියයි කියති.
ඔබ එසකියල් 37 එසකියල් 11 කිව්වා. ඒතර මෙය වාචනයක් වෙනවා. ඒ වගේම අපි මෙතන කියන්නේ ජනතාවට එහි තිබෙන මස් වගේ. පළපෙනම කාලයේදී දෙවියන් වහන්සේ තුරව ජනතාව තෝරගන්නවා. ඒ වගේම නුවරට එකතු කරගන්නවා. කෙසේ හෝ දෙනස ජනතාව කොහෙද එකතු වෙන්න දවසේදී? ඔව් අනිවාර්යයෙන්. ඔවුන් එකතු වෙන සභාවේදී. මම මේ වචනයෙන් උගන්වන ලබාගත් වගේ මිනිසුන් ඔවුන්ගේ ස්වභාව වෙනස් කරන්න පුළුවන්, මේ නගර වෙනස් කරන්න පුළුවන්. පුද්ගලයෙක් මේ ප්‍රශ්න සමගිතනවා නම් ආමිත ප්‍රශ්න දෙනවා නම් ඔවුන් සෝදනය කරනවා. මේ පුද්ගලයාට පාසල වගේ දෙයක් ප්‍රශ්න දෙනවා නම් ඔවුන් ගොඩක් ප්‍රශ්න ඉගෙන ගන්නවා. ඒත් අපි මේ ස්වභාව වගේ තැනක කරගෙන නම් අපි ලබා දෙන දේ සිදුවන්ති සොකටෙන් වෙන අවශ්‍ය වෙනවා. ඒ වගේම බයිබලයේ මේ සභාවන් වාචනයක් කරන වගේ මේ සභාව ඇතුළතේ සමාන කරන වාචන මස් වලට ඒ වාචන තිබෙනවා. එසේනම් අපි නොයෙක් ආකාරයේ වාචන සිසු ගිහින් බලමු. මේ ආත්මික වාචනයේ තේරුම ස්වභාව කෙසේ හෝ අපිට මතක ඇති දෙවර්ගයක ආත්මික දේවල් තිබෙනවා. අපි ආත්මික වාචන උනත් දෙවර්ගයක දෙවිනාශක විනාශ වාචන සාතන්ගේ වාචන තිබෙනවා. ප්‍රථමයෙන්ම අපි ගිහින් බලමු සාතන්ගේ වාචන දෙස. අපි ගිහින් බලමු එසකියල් 24 3 සහ 6 දක්වා. කැරලිකාර වංශයේ උපමාවක් කියමින් ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේකයි ඔවුන්ට කියන්නේ. හැලිය ලිපේ තබන්න ඒක තබා වතුරත් එහි වත් කරන්න. ඊට අයිති කෑලි වන සියලු හොඳ කෑලි පාසා ගාතේ ඉස්සරහත ගාතේද ඇතුව එය එකතු කර ඉතා හොඳ ඇට ඇති ඒවායේ පුරවන්න. එළු බැටළු රැළෙන් හොඳ එවුන් ගන්න. ඒක ඇට ගොඩක් තබන්න. ඒක හොඳට උතුරුවා එහි තුල තිබෙන ඇටත් තම්බන්න. නිකම් සාම දෙවියන් වහන්සේ මෙසේ කියනසේක ලේ වගුරුන නුවරට දුක්වේ. ඒක මලකඩ ඇති හැලියක්ය. ඒකේ මලකඩ ඒකෙන් පිටලා ඒකෙන් ඇරලා නැත. ඒක සම කෑලි පිටින්ම එය ඇර දමන්න. ඊට කිසිදු පසුබෑටයක් වැටුනේ නැත. අවබෝධයෙන් කියුවා. එසකියල් 22 3 දක්වා ඒ උපමා තිබෙනවා මේ දෙතුන් සම්බන්ධ මේ ස්වභාවගත කිරීම සහ ස්වභාවගත කිරීම. මේ උයන්න මේකට එකතු කරගන්න. ඒ වගේ මේ වචන තුලින් මේක රත් කිරීම. හරියට මම වගේ මේ උයන කොටස කරනවා. ඒ වගේම ඕගලන්ට කාලය ආවම මුල පුළුවන්. මේ ඔබ කොහොමද මේක උයන්නේ? ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම ස්පාවේ අය මේක වචනේ මේක හදනවා. ප්‍රශ්න තමයි මේක මම මේ වගේ දෙයක් හදුවොත් එහෙම ඉතුරු බය ඇවිල්ලා ඒතර මේක මස් නැතිලා යනවා. ඒකට මේ සිදුවන්තේ හදවත ඒක වෙන්න ඕන දෙන වචනයෙන් රත් කරන එක පැහැදිලි ජලයෙන් රත් කරන එක. ඒතර මේක රත් වෙන නිසා අනිත් අයට අවසානකම් ඉන්න බැරි වෙනවා. ඒ නිසා තමයි දෙන්නස කියන්නේ ඒ හිස් කරන්න කොටසෙන් කොටස හිස් කරන්න කියන එක. මොන හේතුවක් ඇතුවද මේ ඉන්දියරුන් මේ ඔවුන්ගේ වචනයෙන් මේ ඔවුන්ට කන ලබා දෙන්නේ? අපි ගිහින් බලමු මේකා 3:1 වගේම 11. තවද මම මෙසේ කියමි යාකොබ්ගේ ප්‍රධානියනි ඊශ්‍රායල් වංශයේ ආණ්ඩුකාරයනි අසන්න. විනිශ්චය දැන ගැනීම නුඹලාගේ යුතුකමක් නොවේද? නුඹලා යහපතට ද්වේෂ කොට නපුරට පෙම්වන්තරිය. නුඹලා ඔවුන්ගේ හමද ඔවුන්ගේ ඇටවලින් ඔවුන්ගේ මාංශද ගලවන්නෝය. එසේ ඒ ගැන මාගේ සෙනගගේ මාංශ කන්නෝය. ඔවුන්ගේ හම ඔවුන්ගේ ගලවන්නෝය. ඔවුන්ගේ ඇටද පොඩි කර ඇතුළිය දැමීමට මෙන්ද කටාරමේ මාංශ මෙන්ද කෑලි කරන්නෝය. මාගේ සෙනග මුලා කරන්නා වූ තමුන්ගේ දෑත් වලින් කපා හරින අතර සමාදානයේ මුරගසන්නා වූ තමුන්ගේ කටට කෑම නොදෙන අයට විරුද්ධව ස්වර්ගය පෙන්වන්නා වූ අනාගත වතුරුන් ඒ කියන ස්වාමීන් වහන්සේ මෙසේ කිව්සේක. මේකා 3දී අපි කියුවා මේ තමයි අපේ පාලකයින් ඔවුන් එඬේරුම්. ඔවුන් මේ දෙන්නස ජනතාවගේ මාශීර්වාද කරලා ඔවුන්ගේ ඇටවල ඒ වගේම මේ මේකා 3:11 පරිදි දෙන්නස ජනතාව කැම ගන්න හේතුව ඒ වගේම හැයේ ඔවුන් වචනට අහුම්කම් දෙන්න යොමු කරන්න ඒ වගේම ඔවුන් ගොඩක් මුදල් ලබා ගන්න උත්සාහ කරනවා.
දෙවියන් වහන්සේ කලින් කියා තිබෙනවා මේ වගේ එඬෙරුන් අවසානකාල දර්ශන බව. කාලේ පැමිණි විට පරිසරු පැහැදිලි කරන්න මේ පරිවර්තනයේදී අපි ගිහින් බලමු බයිබලය තුලින් අපි මතෙව් 23 බලමු 25 සිට 28 දක්වා. ලියන්නේනි පරිසරුනි වංචාකාර නුඹලාට දුක් වේ. මක්කසාද නුඹලා කුසලානද දැටද පිටින් පවිත්‍ර කරන්න හුය. නමුත් ඒවා ඇතුළේ කොල්ල කෑමෙනුත් තෘෂ්ණාධිකමෙනුත් පිරිවිට තිබේ. අන්ධ වූ පරිසිය කුසලානත් දැටි පිටින් පවිත්‍ර වන පිණිස පළමු කොට ඒවා ඇතුළේ පවිත්‍ර කරගන්න. ලියන්නේනි පරිසරුනි වංචාකාර නුඹලාට දුක් වේ. මක්කසාද නුඹලා සුදු කළ සොහන් ගෙවල් වලට සමානය. ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නමුත් ඇතුළේ මිනියට වලින් සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබේ. එසේම නුඹලාත් පිටති මනුෂ්‍යයන්ට යටහත පෙනෙන නොවිය. නමුත් ඇතුළත වංචාවෙන්ද අවිත්‍රකමෙන්ද පිටි සිටින නොවිය. බොහොඳින් කියුවා පරිසරුන් පැහැදිලි කරන්න අද ඒ අසර උදාහරණයක් තිබුණාදී පැහැදිලි කරන ඊට ජනතාව සාතන්ගේ අය වුන් තමයි කාර්යයට කීකරුවන් සරසනවා. ඒ වගේම වුන් දෙරුන් මේ උඩ පහළ ලබාගත්ත වුන් දෙන ජනතාව ගොඩක් සල්ලි විමුක්ත තත්ත්වපත් කරා. දෙවියන් වහන්සේ මේ දේව බයිබලයේ ලියුවා. වුන් ජනතාවට වෙන් කරගන්න වුන් කවදාවත් මේ වගේ ආත්මික භාජනයක් ලබා දුන්නේ නැති බව. ඒ වගේම එක්කෙනෙක් මේකට අයිති වුණත් මම ඉක්මනින් කොහොමද එතනින් එළියට පැමිණෙන්නේ. දැන් අපි කින් බලමු දෙවියන් වහන්සේගේ භාජනය. අපි සකරියා 15:20 බලමු. සකරියා 14:22. ඒ කාලයේ යක්ෂයන්ගේ මිනි ගෙඩිවල ස්වාමීන් වහන්සේ සුද්ධ කියා ලියා තිබෙනවා ඇත. ස්වාමීන් වහන්සේ ගෘහයේ සැලිද පූජාසන ඉදිරියේ තිබෙන පාත්‍රා මෙන් පාත්‍රා මෙන් වන්නේය. ඊසුලමේද යුදහයේ තිබෙන සැලි සියල්ලන් සේනාව ස්වාමීන් වහන්සේ සුද්ධව තිබෙනවා ඇත. පූජා කරන සියල්ලෝ ඇවිත් ඒවායින් කැමති ඒවා රැගෙන ඒවා යන්නෝය. රැක් ඒ කාලයේදී සේනාව ස්වාමීන් වහන්සේ ගෘහයේ කානානියන් තවත් නොසිටින්නේය. මේ කාලයේ පොරොන්දු වෙනවා මේ සිද්ධ වූ භාජන එය දර්ශන බව. එකක් ආත්මිකව හොඳට උදාහරණ දෙනස් වචනය කෙනෙක් හදවත තුල වෙනවා. ඒ වගේම අපි හැමෝම විනාශකයේ ස්වරූප වෙනස් වෙන්නේ නැද්ද? ඒ ආකාරයෙන්ම තමයි සකරියා 8:3දී අනාගත වාක්‍ය කියනවා මේ සත්‍ය වචනේ දර්ශන බව. සත්‍ය වචනය ඒ තමයි දෙවියන්ගේ වචනය තුලින් කොටනකපු දේ තමයි වචනය ස්වභාව. මෙය විශ්වාසයේ අටපිට පළවෙනි කොටනකපු ස්වභාවයක්. ඒ වගේම මේ ස්වභාව එය ආත්මික සිද්ධෝසානය බරපත් වුණා. එසේනම් කුමක්ද මේ සුද්ධ වූ විශ්වාස දෙන්වනු කාලේ සුද්ධ වූ භාෂණ කුමක් වේද? අපි කින් බලමු 15:5. ඉන්පසු ස්වර්ගයේ තිබෙන සාක්ෂි මණ්ඩපයේහි දේවමාලික වැඩි තිබෙනවා අමුදුතුමි. මොහොතින් කියුවා 15:5දී ඒ අනාගත වාක්‍ය කියනවා මේ සාක්ෂි මණ්ඩප දේවමාලිකය එය දෙවන පැමිණීමේදී පැමිණෙන බව. මේ මණ්ඩපය බොහෝ අතිශුද්ධ ස්ථානය වෙනවා. ඒ වගේ මේ මණ්ඩපයක් වෙනවා සියලු ජාතීන්ට නිදන පැමිණීමේදී සාක්ෂි දරනවා. එතකොට මේ සාක්ෂි මණ්ඩප දේවමාලිකයේ තේරුම නම් මේ මණ්ඩපය අලුත් කිසිම අනාගත වාක්‍ය සාක්ෂි බව. ඒ වගේම මෙහි සැබෑව ඉෂ්ටන බව. මේ තේරුම් ගන්න අපිට දක්වන්න පුළුවන් දෙන ජනතාව බව අලුත් කිසිම ආරක්ෂා කරනවා. නිසා මේ මණ්ඩපය එය දෙවියන්ගේ විශේෂ සායම හැමදේම කෙටි කරන විට නම් විශ්වාස කරනවා ඔබට විශ්වාස කරන්න බව මේ මේක තේරුම ස්වභාවව මිනිසුතු කරගන්න. ඒ වගේම වෙනස් ආකාරයේ වාජන එකක් සුද්ධ වූ වාජනය, දෙවෙනි එක වාජනය, තුන්වෙනි එක සුදුපන්තෙන්ගේ දෙවියන්වහන්සේ අපට බයිබලයේ කියනවා මෙහිදී සත ගාලා යන වචන තිබෙන බව, ඒ වගේම සතු ගන්නට නැති බුදු බව. මම බලාපොරොත්තු වෙනවා අපිට බයිබල තුලින් මේ තේරුම් ගත හැකි බව, ඒ වගේම සබ්බැදිවන්තය බරපත් වෙන හැකි බව මේ දෙවියන්වහන්සේගේ සතුටුට ස්වභාවය ඇතුළ දැන් නම අවසර දක්වමන් කරන්නම්. දෙවියන් වහන්සේ අපගේ පාපය ගින්න වගේ වචන වලින් ඉවත් කරනවා. ඒ වගේම ප්‍රතිඵලයක් වශයෙන් නරක කරන විනිශ්චය කරනවා. ඒ වගේම ඔහු මෙතන ඉන්නේ දුර්වලගේ වචන ලබා ගන්න නෙමෙයි අහුක දෙන්න නමුත්
ධර්මිෂ්ඨයි වචන ලබා දෙන්න තමයි කියන්නේ. එම නිසා අපි අනිවාර්යයෙන් අපි ගිහින් බලන්න ඕන බයිබලයේ කණ්ණාඩියෙන්, ඒ වගේම බලන්න ඕන අපි කොහොමද දන්නවද ඊනොස කැමති කොහොමද දන්නවද මේ එකම හරි වැරදි මාර්ගය නම් බයිබලයේ බලාපොරොත්තු වෙනවා අපි හැම කෙනෙකුම හොඳ ඇදිනත දැක් බව බයිබල හොඳ තේරුම් ගන්න. ඒ වගේම ස්වර්ග රාජ්‍යයට යන සුදුසුම පත්වීම ගැන අපි අවසාන කාල ජීවත් වෙන වශයෙන් තේරුම් ගන්න අවශ්‍යයි. බයිබලයේ සිදුම අපරාධ මේ අපි මේ ස්වර්ග රාජ්‍ය රහස් තේරුම් ගන්න නැත්නම් අපිට ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. අද දවසේදී මේ උපමා පැහැදිලිව සාහිර වාදන ආකාර කාලේ ඔබට විශ්වාස පොරොන්දු කරදී. එතකොට මට මේ හොඳින් ලබා දෙන්න පුළුවන් ඇයි මේ උපමාවෙන් ලබා දුන්න දේ සැබෑ වශයෙන් දිනුණා. මිලක් අවස්ථාවේදී අපි ගිහින් බලමු 8 වන පාඩම, ඒ වගේම ආලෝකය, පහන, අන්ධකාරත සහ බීජගණිත. ඔබට මිලක පාඩම ලබා දෙන කෙනා ගොඩක් පුද්ගලයෙක්. ඔහු ගොඩක් හොඳට ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට මට වඩා හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට තේරුම් කර දෙයි. මිලක පාඩම ගොඩක් හොඳට ඉගෙන ගන්න මම බලාපොරොත්තු වෙනවා දවසේදී. එය ගොඩක් මහිමය සහ තේරුම් ගැනීම වෙනස වචන තුන ලබා ගන්නද කියලා. අපි සියල්ලක්ම එකක් තේන හසේ සහ ස්මහ තුල. අපි එකක් බව අපි හැමෝටම කියමු. අපි එකයි. බොහොම ස්තුතියි. අපි යාඥා කරමු මොහොතක් අරගෙන. සුදුවන්ත වූ චුද්ධ පියාණනි, ප්‍රේමයෙන් සමහින් පිරුණු වහන්සේට සුදුවන්ත වෙනවා අපට මේ කාලේ දිනසක කාර්ය වටිනාකම සිංහජී ස්වර්ග රාජ්‍ය රහස සහ එවයි සැබෑව සිමනායක ලබා දෙන තුලින් ස්තුතියි. අද දවසේදී මේ කාලයේදී අපි මාස වචනය මේ ගින්න දුමු භාජන සහ භාජන සුවඳ බැලුවා. මේ තුලින් කරුණාකර අපට අවසර ලබා දෙන්න දිනස වචනේ මගේ ගින්න අපහසු තබා ගන්න. ඒ වගේම අපට සම්පූර්ණ ඔබගේ ඇසිදිරියේ හොඳ ඇදිලිවන්ත ප්‍රපත්ත උදව් කරන්න. මම සබයින් මහා සාසිතනවා බොහෝ අය සිමින වලට සම්බන්ධ උදව් කරන්න. ඒ වගේම සබෑ මේ උපමාන සබෑව තේරුම් ගන්න ස්වර්ග රාජ්‍යයට තුල තියෙන උදව් කරන්න. මේ සෑම දෙයක්ම අපි ඔබගේ මහිමය ආශිර්වාදය මේ සහභාගී වන අයට වත් කරන්න අපි ප්‍රාර්ථනා කරනවා. කරුණාකර බොහෝ ආශිර්වාද මේ සම්බන්ධයෙන් යොමු කරන්න. ඒ වගේම අපි සමග ඉල්ලන්නේ ස්වාසගේ නාමයෙන්. ආමේන්. ඔව් බොහොම ස්තුතියි අවසන් දක්වා හුඟක් දීම සම්බන්ධයෙන්. මවුන්කරු දෙන්වාසී විශ්වාස සහ දිනවස වචන ලබා දුන් ඉන්ස්ට්‍රක්ටර් අපි ඔවුන්ට හොඳ අත්පොතක් ලබා දෙමු. ඔබගේ හදවත දැන් ගින්න දැවෙනව නෙමෙයිද? ඔබ සැබෑ තිරුගුණ ලබාගත්ත බයිබල තුලින් මේ ආත්මික ගින්න දුම වාචන සහ සුගන්ධ ද්‍රව්‍ය සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන හැමෝටම මේ ගින්නේ ගින්නෙන් බෞද්ධිස්මය උන්ගත ලබාගත බව වගේම මේ සිමින අදහස් සිමින තුලින් වගේම දිනවාසයට හිස්වාතර සමීප වී බව. මිලකට අපි මිලක පාඩමෙහි කෙටි 8 වෙනි පාඩමේ කෙටි ක්‍රියා බලනවා. ඉස්වාස පැමිණ නැති අය අන්ත මොන විදිය අයද මේ ආලෝකයට ඇති අය ඕවන්ට පුළුවන් වෙන ඉස්වාස පිළිගන්න. අපිට මේ තුන දකින්න පුළුවන් වෙන කොමක්ද? මෙහිදී යමක් තිබිය යුතුයි. ප්‍රථමයෙන්ම ආලෝකයේ කාර්ය මෙහි තිබීමට නම් මේ තිබෙනවා අන්ධයින් වගේම ඔවුන් නටඹ දන්නේ නැහැ. කොහොමද ඔවුන් මේ දන්නේ නැතුව ඉන්නේ? ඔවුන් මානසික අන්ධ නම්. ඔබ දැන් දැක පරිදි අප මිලඟ සිමනායක තිබෙන්නේ ආත්මික ආලෝකය, පහන, අන්ධ, විහිරි සහ මඟුල් වස්ත්‍ර සම්බන්ධය. එය පටන් ගන්න අද දවසේ එකම කාලයට කරුණාකර සම්බන්ධ වන්න දිනත වචන ලබා ගැනීමට සහ පුරන්දු වචන ලබා ගැනීමට. ඔබට ප්‍රශ්න තිබෙනවා නම් පාඩම සම්බන්ධයෙන් දවසේදී ඒ වගේම සිංහල ස්වභාව සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා, අපි ගේම් සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා නම්
කරුණාකර මේ ස්ක්‍රීන් එකේ ප්‍රශ්න කතා කරන්න. ඒ වගේම අපි ඔබව යොමු කරන්නම් සවිස්තරාත්මකව. අපි අද සෙමිනාරයක සමගිය වචන කරමු. ස්වර්ගීය ඔබගේ පියාණනි, ඔබගේ නාමයට ගෞරවය, ඔබගේ රාජ්‍යය, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් ප්‍රතිපද කරනු ලැබේවා. අපගේ දවස් පුතා භෝජන ප්‍රතිමනව අපේ නායකයන්ට ප්‍රකම කරන කපනක්ම කරමනව. පපවස්ථාන රැස්වීමට අපිට දුල අපි උදව් කරමු. රාජ්‍යද, බාලයේද, මහිමේද සදාටම වහන්සේට වේවා. ආමේන්. ආමේන්. මේ සිජන්ජි ඔන්ලයින් සෙමිනාරය උපමා සාක්ෂිය ස්වර්ග රාජ්‍ය රහස් සහ සැබෑව අප සමග සම්බන්ධ වීම ස්තුතියි.